සුබ දවසක්. ඕගොල්ලෝ මේක තුලා ඉන්නේ Learn IT YouTube channel එකත් එක්ක. Information technology ගැන මම ඔයාලට අරගෙන එන lesson series එකේ Microsoft Excel first lesson එකත් එක්ක තමයි ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ introduction lesson එකත් එක්ක. මම මේ lesson එක ඔයාලට ඉදිරිපත් කරනකොට ඔයා beginner කෙනෙක් කියන තැන ඉඳලා ඔයාට හොඳටම තේරෙන විදිහට තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒ නිසා බොහොම ඉවසීමෙන් මේ වීඩියෝ එක නරඹන්න ඕනේ. Microsoft Excel කියලා කියන්නේ advanced worksheet. එහෙම නැත්නම් spreadsheet කියන application software එකට අයිති software එකක්. ඔයාලා දන්නවා එක එක වැඩවලට අදාළ එක එක software types තියෙනවා. අපි කලින් Word ඉගෙන ගත්තේ. Word කියලා කිව්වේ word processing application එක. ඒ වගේ Excel කියලා කියන්නේ spreadsheet type එකට අයිති application software එකක්. ඔයාලට පුළුවන් Excel පාවිච්චි කරලා invoice හදන්න, pay sheet හදන්න, tax report හදන්න, estimate හදන්න, මේ වගේ calculation side එකේ හැම දෙයක්ම Excel වලින් කරගන්න පුළුවන්. accounting side එකේ හැම දෙයක්ම Excel වලින් කරගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි අපේ lesson එක පටන් ගමු. ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න, bell icon එක click කරලා තිබ්බොත් ඔයාලට පුළුවන් මම අලුත්ම වීඩියෝ එකක් දැම්මම ඒ ගැන දැනගන්න. එහෙනම් අපි අපේ lesson එකට යමු. දැන් අපි Excel open කරමු. දැන් Excel open කරාම මෙන්න මේ window එක එනවා. මේකෙදි ඔයාලා select කරන්න ඕන blank workbook කියන එක. ඔන්න අපි ඒතර blank workbook click කරා. අපි blank workbook ගත්තම මෙන්න මේ screen එක තමයි ඔයාලට එන්නේ. මෙන්න මේ පේන window එකට අපි කියන්නේ worksheet එකක් කියලා. ඒතර මේ තියෙන්නේ worksheet එකක්. worksheet එක හදලා තියෙන්නේ columns වලිනුයි rows වලිනුයි. ඒ කියන්නේ මේක table එකක්. එහෙම නැත්නම් grid එකක්. දැන් මේ worksheet එකේ columns තියෙනවා 16384ක්. ඒතර මේ අතර columns එහෙනම් තියෙනවා 16384ක්. ඒ columns label කරලා තියෙන්නේ A B C D කියලා මෙහෙම label කරගෙන ගිහිල්ලා මෙහෙම අන්තිමට XFD කියන column එකට එනකන් label කරලා තියෙනවා. ඊළඟට rows ගත්තම මේ worksheet එකේ rows තියෙනවා 1,48,576ක්. ඒක මෙන්න මේ විදිහට row numbers දාලා තියෙන 1 2 3 4 කියලා නම් කරගෙන ගිහිල්ලා අන්තිමට මෙන්න මේ තියෙන්නේ 1,48,576 වෙනි row එකට යනකම් මේකේ rows තියෙනවා. දැන් ඒතර ඔයාලට තේරෙන්න ඕන මේ worksheet එකක් කියලා කියන්නේ මහා විශාල table එකක්. ඉතින් මේකේ අපිට data ඕන තරම් store කරගන්න පුළුවන්. අපි කැමති ඕන calculation එකක් කරන්න පුළුවන්. salary sheet හදන්න පුළුවන්. invoice හදන්න පුළුවන්. ඕනිම ආකාරයක calculation එකක් හදන්න අපිට මේ Excel worksheet එක පාවිච්චි කරන්න පුළුවන්. මේ table එකේ මේ worksheet එකේ මෙන්න මේ තියෙන කොටුවකට අපි කියන්නේ cell එකක් කියලා. ඒතර මේ හැමතැනම මේ තියෙන cells. මේ හැම cell එකටම address එකක් තියෙනවා. ඒ cell address එක වෙන්නේ column letter එකයි row number එකයි. ඒතර මේ තියෙන column letter එකයි row number එකයි. එහෙනම් දැන් අපි මේ ඉන්න cell එක E5 කියන cell එකේ තමයි E5 කියන cell එකේ තමයි අපි මේ ඉන්නේ. ඒක මෙන්න මේ name box එකෙත් පෙන්වනවා. මෙන්න මෙතෙන්ට කියන්නේ අපි name box කියලා. මේ name box එකේ පෙන්වන හැම වෙලේම අපි දැන් ඉන්න cell එක මොකක්ද කියලා. ඉතින් මේක අපිට ඕනේ ලාක දැක්කම අඳුර ගන්න පුළුවන්. දැන් මේ මම මෙතෙන්ට ක්ලික් කරා. දැන් මේ තියෙන K11 කියන cell එක තමයි මේ තියෙන්නේ. දැන් අපි calculations වලට පාවිච්චි කරනකොට calculations කරනකොට අපි හැම වෙලෙම මෙන්න මේ cell address තමයි පාවිච්චි කරන්නේ. අපි මේ වගේ තියෙන ඉලක්කම්වත් මොනවත් ගන්න අපි හැම වෙලෙම මේ cell address එක තමයි calculation එකට පාවිච්චි කරන්නේ. දැන් මේක worksheet එකනේ. ඒතර මේ worksheet එකට දීලා තියෙන නම තමයි මෙතනින් පෙන්නන්නේ. මේ තියෙන්නේ worksheet name tab එක. ඒතර ඔයාලට පුළුවන් මේ worksheet name tab එක double click කරලා අපිට කැමති name එකක් enter කරන්න. ඒතර අපි කරගෙන යන මේ worksheet එකේ හදන දේට අදාළ නමක් අපිට මේකට enter කරන්න පුළුවන්. උදාහරණයක් ගමු අපි
අවුරුද්දේ මාස 12ට මොන හරි වර්ක්ෂීට්ස් හදන්න යන්නේ අපිට පුළුවන් මේ වර්ක්ෂීට්ස් වලට නම් දෙන්න ජනවාරි පෙබ්‍රුවරි කියලා නම් දෙන්න පුළුවන්. ඒතර මම මේක ජන් කියලා දෙන්නම්. හරි දැන් මේ අපිට තියෙන එක වර්ක්ෂීට් එකක් නේ. මෙන්න මේ ඇඩ් වර්ක්ෂීට් නිව් ෂීට් කියන බටන් එකට ක්ලික් කරලා ඔයාලට පුළුවන් තව වර්ක්ෂීට්ස් ගන්න. දැන් මේ බලන්න ෂීට් ගොඩක් එනවා. දැන් මෙතන ෂීට්ස් 4ක් තියෙනවා. මෙහෙම ෂීට්ස් ගොඩක් ගත්තම එකකට වැඩි ගාණක් ගත්තම මේක අපි කියන්නේ වර්ක් බුක් එකක් කියලා. දැන් අපි මේක සේව් කරොත් එහෙම මෙන්න මේ ෂීට්ස් 4ම සේව් වෙනවා. එක නමකින්. එතකොට මේක එහෙනම් අපි හඳුන්වනවා ඊළඟට වර්ක් බුක් එකක් කියලා. දැන් අපි මෙහෙම සෙල් එකකට ක්ලික් කරාම මේ එන රෙක්ටැන්ගියුලර් ඉන්ඩිකේටර් එකට අපි කියන්නේ සෙල් පොයින්ටර් කියලා. සෙල් පොයින්ටර් එකෙන් අපිට පුළුවන් අපි ඉන්නේ මොන සෙල් එකේද කියලා දැනගන්න. දැන් අපිට මේ සෙල් වල කැමති දේවල් ටයිප් කරන්න පුළුවන්. මේ බලන්න. දැන් ඔයාලට පේන ඇති අපි මේ ටයිප් කරනකොට මෙන්න මේ උඩ තැනක ටයිප් වෙනවා. එහෙනම් අපි ටයිප් කරන දේවල් මේ ටයිප් කරන බොක්ස් එකට කියන්නේ ෆෝමියුලා බාර් කියලා. එහෙනම් මේ බොක්ස් එකේ නම තමයි ෆෝමියුලා බාර්. දැන් බලමු අපි මම දැන් ටයිප් කරා එන්ටර් කරා. දැන් අපි ටයිප් කරන දේ ටෙක්ස්ට් එකක් නම් ඒක හැම වෙලේම left side එකට align වෙලා තියෙනවා. ඒත් අපි ටයිප් කරන දේ numeric value එකක් නම් ඒක අපි ටයිප් කරලා එන්ටර් කරාම right side එකට යනවා. දැන් මේ සෙල් වලට එන්ටර් කරන ඒවා ටෙක්ස්ට් විදියට එන්ටර් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් numeric value එකක් විදියට එන්ටර් වෙන්නත් පුළුවන්. හැම වෙලේම මතක තියාගන්න ටෙක්ස්ට් එකක් විදියට එන්ටර් කරපු දෙයකට numerical value එකක් නැහැ. හැබැයි අපි මෙහෙම ඉලක්කම් එන්ටර් කරොත් numbers එන්ටර් කරොත් මේකට ගණිතමය වටිනාකමක් තියෙනවා. ඔන්න මම දැන් මෙතන ඉලක්කම් දෙකක් එන්ටර් කරනවා. අපි ගමු 87යි 55යි අපි ඉලක්කම් දෙකක් ගමු. දැන් මට ඕනි වෙනවා මෙන්න මේ සෙල් එකට මේකේ C5 කියන සෙල් එකට උඩ තියෙන සංඛ්‍යා දෙකේ එකතුව. එක උඩ තියෙන සංඛ්‍යාවෙන් පහළ සංඛ්‍යාව අඩු කරන්න. එක උඩ තියෙන සංඛ්‍යාව පහළ සංඛ්‍යාවෙන් ගුණ කරන්න. මේ වගේ මොන හරි ගණිතමය වැඩක් මට කරන්න ඕනි වෙනවා. දැන් එහෙම අපි ගණිතමය වැඩක් කරන්න නම් අපි ඉගෙන ගන්න ඕන arithmetic operators කියන එක. ඒතර ගණිතමය වැඩ ටික සේරම කරන්නේ අපි arithmetic operators වලින්. ඒ කියන්නේ එකතු කිරීම, බෙදීම, ගුණ කිරීම, අඩු කිරීම, ඒ සේරම දේවල් කරන්න අපි පාවිච්චි කරන්නේ arithmetic operators. සරල උදාහරණයක් ගමු. දැන් මට මේ දෙක එකතු කරන්න ඕන නම් මම පාවිච්චි කරන්න ඕන plus sign එක. addition කියන එක. දැන් හැම වෙලේම මතක තියාගන්න අපිට යම්කිසි සූත්‍රයක් ලියනකොට දැන් අපි හිතමු මේ දෙක එකතුව නම් අපිට ඕන අපි මේ ඉලක්කම් දෙක එකතු කරන්නේ. අපි එකතු කරන්න ඕන මේ සෙල් ඇඩ්‍රස් දෙක. එහෙම කරන්නේ අපිට මේ සෙල් ඇඩ්‍රස් දෙක එකතු කරොත් එහෙම ඕනිම අවස්ථාවක මේ වැලියුස් වෙනස් කරනකොට අපේ ටෝටල් එකත් අපි හදපු සූත්‍රයේ උත්තරේ ඉබේම වෙනස් වෙනවා. අපි ඉලක්කම් එකතු කරොත් ඒ ඉලක්කම් දෙකේ එකතු විතරමයි අපිට පේන්නේ. දැන් ඔන්න තව දෙයක් මතක තියාගන්න ඕන. හැම වෙලේම අපි ෆෝමියුලා එකක් එන්ටර් කරන්නේ සමානයි කියලා ටයිප් කරලා. ඔන්න හොඳට මතක තියාගන්න. equal කියලා ටයිප් කරලා තමයි අපි හැම වෙලේම සූත්‍රයක් ලියන්න පටන් ගන්නෙ. ෆෝමියුලා එකක් ලියන්න පටන් ගන්නෙ. ඔන්න බලන්න අපි equal දැන් මට එකතු කරන්න ඕන C3යි C4යි. එහෙනම් මම ටයිප් කරන්න ඕන C3 C4. බලන්න දැන් මේක කලර් වුණා. දැන් අපි එන්ටර් කරමු. මෙන්න ටෝටල් එක ආවා. දැන් අපි නිකම්ම ලිව්වොත් C3 C4. මේ බලන්න. ඒක නිකම්ම ටෙක්ස්ට් එකක් විදිහට තමයි එන්ටර් උනේ. ඒ කියන්නේ Excel වල යම්කිසි ගණිතමය වැඩක් කරන දෙයක්. එහෙම නැත්නම් යම්කිසි ෆෝමියුලා එකක් ලියන එකක්. Excel වලින් identify කරගන්නේ equal sign එක දැම්මට පස්සේ. ඉතින් ඔයාලට equal දාන්න නැතුව මුලට plus දාන්න පුළුවන්, minus දාන්න පුළුවන්. හැබැයි එතකොට එතනදී plus කියලා කිව්වම ධන සංඛ්‍යාවක් වෙනවා. minus කියලා පටන් ගත්තොත් negative value එකක්. ඒ කියන්නේ ඍණ සංඛ්‍යාවක් වෙනවා. ඒ නිසා හරියම දේ තමයි අපි equal කියලා type කරලා ෆෝමියුලා එක ලියන්න පටන් ගන්නවා. දැන් මෙන්න මේ විදිහට දැන් එකතු කරන්න මම මොකද්ද පාවිච්චි කරේ? ප්ලස් මාක් එකනේ මෙතන පාවිච්චි කරේ මම. ධන කියන එකනේ. එහෙනම් තව සිම්බල්ස් ටිකක් තියෙනවා. බෙදන්න, ගුණ කරන්න, අඩු කරන්න, එක්ස්පොනන්සියේෂන් ගන්න, ඒ කියන්නේ බලයක් ගන්න තව සිම්බල්ස් ටිකක් තියෙනවා.
ඒ ටිකට කියන්නේ arithmetic operators. දැන් අපි මේ arithmetic operators ටික ඉගෙන ගමු. ඊටත් කලින් තව මෙන්න මේ විශේෂ දෙයක් මතක තියාගන්න. දැන් අපි යම්කිසි ෆෝමියුලා එකක් ලියනකොට ඒක සාධාරණ සූත්‍රයක් වෙන්න ඕන. මොකද්ද මම මේ සාධාරණ සූත්‍රයක් කියලා අදහස් කරන්නේ? දැන් ඔයාලා දැක්කා මම මෙතනදී කිව්වේ C4 C3 C4 කියලා. දැන් අපි තුන් මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. දැන් ඔයාලට ඕන මෙතනදී මේ උඩ දෙකේ එකතුව ආපහු මෙතෙන්ට ඕනේ. එහෙනම් ඔයාලට පුළුවන් මේ ලියපු ෆෝමියුලා එක කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්න. දැන් බලන්න Excel වලින් automatically මම මේ ලිව ෆෝමියුලා එක මම ලිව්වේ C4 C3 C4 කියලා. නමුත් මෙතෙන්ට ගියාම ඒක වෙනස් වුණා E3 E4 කියලා. අන්න ඒ නිසා මම මේක සාධාරණ සූත්‍රයක් කියලා කිව්වේ. අපි ලියන ෆෝමියුලා එක අපි හිතන්න ඕනේ තව තැනකට කොපි කරාම ඒක ඉදිත් වැඩ කරන්න ඕනි නම් ඒකට ගැළපෙන විදිහට තමයි අපි මේ ෆෝමියුලා එක ලියන්න ඕනේ. හරි. හොඳයි දැන් අපි එහෙනම් arithmetic operators ටික ඉගෙන ගනිමු. මේ තමයි Excel වල පාවිච්චි කරන arithmetic operators ටික. මේ ටික හරියම වැදගත්. ඔයාලා මේ ටික note down කරලා තියාගන්න මේ chart එක ලියාගන්න. arithmetic operators දන්නේ නැතුව Excel එක කිසිම calculation එකක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳින්ම ඉගෙන ගන්න ඕන මේ ටික ලියලා තියාගන්න. දැන් අපි බලමු පළවෙනි එක තමයි plus sign එක. ඒ කියන්නේ addition. එකතු කරන්න අපි පාවිච්චි කරන plus mark එක. අපි examples ටිකක් එක කරගෙන යමු. අපි ගමු 100යි 25යි. දැන් අපිට මෙතෙන්ට ඕන නම් එකතු අපි දෙන්න ඕනේ නම් පටන් ගන්න ඕන equal කියලා. ඒ කියන්නේ හැම වෙලෙම මතකනේ ෆෝමියුලා එක පටන් ගන්න equal කියලා. equal C2 plus C3. C2 plus C3. මෙන්න එක එතකොට මේ දෙකේ එකතුව. ඊළඟට අපි ගමු ඊළඟ එක තමයි minus sign එක. ඒ කියන්නේ ඍණ subtraction වලට පාවිච්චි කරන එක ඍණ කියන්න පාවිච්චි කරන එක. ඒත් දැන් මෙතන දෙන්න ඕන අපි equal C2 minus C3. ඔන්නතර C2 ගෙන් C3 අඩු කරා. මෙතන minus sign එක. ඒ වගේම තමයි negation value එකක් පෙන්වන්න. negation කියලා කියන්නේ ඍණ සංඛ්‍යාවක්. negative value එකක් පෙන්වන්නට පාවිච්චි කරන්නේ මේ minus sign එකමයි. මම මෙතනින් උදාහරණයක් ලියන්නම්. අපිට ඕන ඍණ 10. ඔන්න එතකොට දැන් මෙතන මම -10 කියලා දුන්නා. ඒ කියන්නේ මේක negative value එකක් මෙතන තියෙන්නේ. දැන් මෙතන මේ තියෙන සංඛ්‍යාව අපි තව සංඛ්‍යාවකට එකතු කරොත් ඒකෙදි වෙන්නේ මේ ඍණ 10 කියන එක අඩු වෙන එක තමයි වෙන්නේ. ඔන්න උදාහරණයක් බලන්න මම කියන්නම් සමානයි C5 C5 plus එකතු කරන්න D5. දැන් මම දුන්නේ මෙතන C5ට එකතු කරන්න කියලා D5. නමුත් උත්තරේ බලන්න 65යි. ඇයි මෙතන තියෙන නෙගටිව් වැලියු එකක්. ඊළඟට multiplication කියලා කිව්වේ ಗುಣ කිරීම. මේ තියෙන්නේ ඒකට අපි පාවිච්චි කරන asterisk mark එක. තරුව symbol එක. දැන් බලන්න අපිට මෙතෙන්ට ඕනේ අපි හිතමු C2ව multiply කරන්න ඕන ಗುಣ කරන්න ඕන C3 ගෙන්. ඔන්න ඒතර ಗುಣ කරන්න පාවිච්චි කරන්නේ asterisk mark එක. ඊළඟ එක division කියලා කියන්නේ බෙදන්න divide කියන එක. අපිට බෙදන්න පාවිච්චි කරන්න ඕන නම් අපි බෙදන්න පාවිච්චි කරන්නේ forward slash එක. මේ symbol එකට කියන්නේ forward slash කියලා. forward slash එකෙන් තමයි අපි බෙදන්නේ. බලන්න අපි equal C2 divide C3. එහෙනම් බෙදීමට පාවිච්චි කරන්නේ අපි forward slash එක. ඊළඟට ඊළඟට හරි වැදගත් මේ තියෙන percentage mark එක. ප්‍රතිශතයක් ලෙස පාවිච්චි කරන්න ඕන වුණොත් අපිට අපි හිතමු යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා. මම මෙතනින් ඒ සංඛ්‍යාව ලියන්නම්. අපි තුමු අපිට 3500 කියලා ගමු අපි. මට ඕන 3500ට 100ට 3ක් බලන්න ඕන. එක්ක අපේ calculation එකදී අපිට යම් කිසි සංඛ්‍යාවකින් 100ට ගණනක් බලන්න ඕන. එතකොට අපි පාවිච්චි කරන්නේ percent mark එක. ඔන්න බලන්න සමානයි equal E2. E2ව දැන් කියන්නේ අපි ಗುಣ කරන්න කියලා. E2ව ಗುಣ කරන්න අපි තුමු අපිට හොයන්න ඕන 100ට 3ක් කියලා. 100ට 3කින්. එතකොට මේකෙදි අදහස තමයි 3 බෙදීම 100යි කියන එක. දැන් අපි මෙතන ඇත්තටම කියලා තින්නේ E2 ಗುಣ කරන්න 100න් 3ෙන්
103 කියන්නේ ඒක. ඒ කියන්නේ 3 බෙදීම 100යි කියන එක. මෙන්න එතකොට 3500ට 103ක් කියන්නේ කීයද කියලා තමයි මෙතෙන්දී ඔයාලට හම්බුනේ. දැන් ඒ නම් මේකදී ඔයාලා මතක තියාගන්න හැම වෙලෙම 100ට මාක්‍ය 100ට ගාණක් ප්‍රතිශත මාක්‍ය percent value එකක් ඕන නම් අපි මේ සංඛ්‍යාවේ අගට හොයන්න ඕන සංඛ්‍යාවේ අගට percent mark එක දැම්මනම් හරි. ඔය තමයි එහෙනම් ප්‍රතිශතයක් ගන්න විදිය. ඊළඟ එකට කියන්නේ අපි exponentiation කියලා. exponentiation කියලා කියන්නේ බලයක් පෙන්වන්න. 2 8 වෙනි බලය, 2 16 වෙනි බලය, 2 24 වෙනි බලය ඕන එකක්. යම් කිසි සංඛ්‍යාවක බලයක් පෙන්වන්න තමයි අපි එහෙනම් කැරට් මාක් එක පාවිච්චි කරන්නේ. මේ සිම්බල් එකට කියන්නේ කැරට් කියලා. දැන් ඔයාලට මතක ඇති මම මුලදී කිව්වා මේ කොලම්ස් තියෙනවා කියලා 2 14 වෙනි බලයක්. අපි හරිද කියලා බලමු. equal 2 exponentiation carrot mark එක. මේ carrot mark එක තියෙන්නේ 6ට උඩින්. 6 කියන ඉලක්කමට උඩින් තමයි carrot mark එක තියෙනවා. ඔයාලා shift එකත් එක 6 press කරාම carrot mark එක එනවා. තවත් මතක තියාගන්න මේ percent mark එක තියෙන්නේ percent symbol එක තියෙන්නේ 5ට උඩින්. shift එකත් එක 5 press කරපුවම තමයි percent mark එක එන්නේ. shift දාන 5 percent mark එක. shift එකත් එක 6 කියන්නේ carrot mark එක. ඔන්න බලන්න දැන් මම කිව්වනේ ඔයාලට කොලම්ස් තියෙනවා කියලා 16384ක්. ඒ කියන්නේ 2 14 වෙනි බලයක් කොලම්ස් තියෙනවා කියලා කියවනේ Excel වල. දැන් බලන්න 2 14 හරිද කියලා බලන්න. මෙන්න. හරිනේ? ඊළඟට මම ඔයාලට කිව්වනේ රෝස් තියෙනවා කියලා ඉවරලා 1,48,576ක්. ඒ කියන්නේ 2 20 වෙනි බලයක් සමානයි 2 අපි බලමු 20 වෙනි බලය. මෙන්න තියෙනවා. දැන් මේ බලන්න මම එන්ටර් කරාම එක දණයි කියලා මේ සයන්ටිෆික් ෆෝමැට් එකෙන් පෙන්වන්න ගත්තා. ඒ තමයි මේ සෙල් එකේ ඉඩමදි. මේ සංඛ්‍යාව පෙන්වන්න සෙල් එකේ ඉඩමදි. එතකොට එයාලා ඒක සයන්ටිෆික් වැලියු එකක් විදිහට පෙන්නනවා. එහෙනම් අපිට පුළුවන් මේ සෙල් එකේ චුට්ටක් මේ කොලම් එක පොඩ්ඩක් width එක වැඩි කරගන්න. ඒකත් මෙතනදිම ඉගෙන ගන්න. මේ කොලම් දෙකක් අතරට මවුස් එක ගෙනල්ලා ඔයාලට පුළුවන් කොලම් එකේ width එක අඩු වැඩි කරන්න. මෙන්න මෙහෙම කොලම් width එක drag කරලා හදා ගන්න පුළුවන්. ඒ විදිහම row height එකත් මෙහෙම drag කරලා හදා ගන්න පුළුවන්. ඒ පුංචි දේවල් මම මේ උගන්වගෙන යන අතරෙම ඔයාලට කියන්නම්. එතකොට ඔයාලා ඒ වෙලාවෙම ඒ දේ ඉගෙන ගන්න. එහෙනම් කොලම් width එක අඩු වැඩි කරන්න පුළුවන් අපිට කොලම් දෙකක් අතරට මවුස් එක ගෙනල්ලා මේක resize කරන්න පුළුවන්. හරි. දැන් එහෙනම් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති මොකද්ද exponentiation කියන්නේ කියලා. ඒ කියන්නේ අපිට වර්ගයක් බලයක් පෙන්වන්න ඕන වෙච්ච වෙලාවට අපි පාවිච්චි කරන්න ඕන carrot symbol එක මේ තියෙන්නේ. මේකට කියන්නේ carrot කියලා මේ symbol එකට carrot symbol එක. ඔන්න ඔය ටික තමයි Excel වල තියෙන arithmetic operators ටික. මේ ටිකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් අපි මේ ඊළඟට බලමු මේ symbols ටික පාවිච්චි කරලා වැඩ ටිකක් කරලා බලමු. අපි invoice එකක් හදලා බලමු, salary sheet එකක් හදලා බලමු. මේ ඕනෙම දෙයක් මෙන්න මේ arithmetic operators ටික භාවිතා කරලා කරන්න පුළුවන්. දැන් බලන්න දැන් අපි මේ තියෙන values වෙනස් කරොත් දැන් අපි මෙතන දාමු 500 කියලා 500 දාමු. දැන් බලන්න ඒකට අදාළව මේ ලැබෙන උත්තර වෙනස් වුණා. ඒතකොට ඒකට හේතුව තමයි අපි මේ ෆෝමියුලා ලියන්න පාවිච්චි කරේ මේ cell address එක. ඒතකොට අපි cell address එකෙන් ලිව්වොත් වෙන්නේ ඕනම වෙලාවක අපි මේ අගයන් වෙනස් කරනකොට ඊට අදාළව අපේ සූත්‍ර හැම එකකදීම ලැබෙන උත්තර වෙනස් වෙනවා. මේ දේ හරිම වැදගත්. salary sheet එකක් හදනකොට invoice එකක් හදනකොට අපිට අපි values වෙනස් කරනකොට අපේ data වෙනස් කරනකොට automatically උත්තර ටික වෙනස් වෙන්න ඕන. ඒ නිසා තමයි එහෙනම් අපි cell address පාවිච්චි කරේ. දැන් බලන්න මෙතෙන්ටත් අපි දාමු. මේ වන් ප්‍රතිශතය වෙනස් වුණා. දැන් හොඳට බලන්න මෙන්න මේ rows ටිකයි columns ටිකයි අතර මෙන්න මේ පොඩි box එකක් තියෙනවා මේ තියෙන්නේ. මේ box එකට කියන්නේ select all box කියලා. select all. මෙන්න මෙතෙන්ට click කරොත් ඔයාලට පුළුවන් මුළු worksheet එකම select කරන්න. මේ තියෙන select all box එක. ඒතර අපිට මේ මුළු worksheet එකම select කරලා දෙයක් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතෙන්ට click කරන්න. දැන් ඔයාලා right mouse click කරලා delete කියලා කිව්වොත් මුළු worksheet එකම delete වෙලා යනවා. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට මම මේ පුංචි කාරණා ටිකක් කියනවා ඒ ටික මතක තියාගන්න ඕන. දැන් මම කියවනේ column letters දෙකක් අතරට ගෙනල්ලා අපිට column width එක
වෙනස් කරන්න පුළුවන්. අපි කොලම් ලෙටර් එකට ක්ලික් කරොත් එහෙම මුළු කොලම් එකම සිලෙක්ට් වෙනවා. එන්ටයර් කොලම් සිලෙක්ට් වෙනවා. දැන් අපි එහෙම ක්ලික් කරගෙන ගියොත් ඩ්‍රැග් කරොත් ඔන්න කොලම් කිහිපයක් සිලෙක්ට් වෙනවා. දැන් අපි මෙහෙම කොලම් කිහිපයක් සිලෙක්ට් කරලා කොලම් සයිස් එක හැදුවොත් මේ සිලෙක්ට් කරපු කොලම්ස් ඔක්කොගේම සයිස් එක එක සමාන වෙනවා. බලන්න ඔන්න ඒතර අපිට කොලම්ස් කිහිපයක සයිස් එක එක සමාන කරන්න උනොත් අපිට පුළුවන් ඒ කොලම්ස් කිහිපය සිලෙක්ට් කරලා මෙහෙම ඔන්න කොලම්ස් කිහිපය සිලෙක්ට් කරලා ඒක රීසයිස් කරන්න. ඔන්න ඒකත් මතක තියාගන්න. රෝස් වලටත් එහෙමයි. ඔන්න රෝල් නම්බර් එකට ක්ලික් කරාම එන්ටයර් රෝ සිලෙක්ට් වෙනවා. ඩ්‍රැග් කරලා රෝස් කිහිපයක් සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් රෝස් වල සයිස් එක, ඒ කියන්නේ මේ රෝස් දෙකක් අතරට ගෙනල්ලා රෝස් සයිස් එක වෙනස් කරොත් ඒ සිලෙක්ට් කරපු රෝස් ටිකේ සයිස් එක එක සමාන වෙනවා. එතකොට අපි යම්කිසි chart එකක් හදනකොට ඒ chart එකේ sizes හදාගන්න, cells වල sizes හදාගන්න, columns වල sizes හදාගන්න මේ දේ වැදගත්. ඔන්න මේ විදිහට ඔයාලට එහෙනම් resize කරගන්න පුළුවන්. ඊළඟට අපිට ඕනම කොටසක් අපි මේ දැන් type කරපු ටිකක් තියෙනවා. මේ ටික delete කරන්න ඕන නම් අපිට ඒ ටික විතරක් select කරලා delete key එකෙන් keyboard එකේ delete key එකෙන් delete කරන්න පුළුවන්. එහෙම නැත්නම් right click කරලා delete කරන්න පුළුවන්. clear contents කියලා තියෙනවා. clear contents වලින් clear කරලා දාන්න පුළුවන්. ඊළඟට home ribbon එක. මම දැන් අද ඔයාලට home ribbon එක කියලා දෙන්න යන්නේ. මම මගේ Word පළවෙනි lesson එකෙන් ඔයාලට home ribbon එකේ font group එක ගැන හොඳටම කියලා දුන්නා. ඔයාලා ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඔයාලා ඒ වීඩියෝ එක බලන්න. ඒකෙදි මේ fundamentals මම ඔයාලට කියලා දුන්නා home ribbon එකේ font group එක ගැන. ඉතින් Word වල ඉගෙන ගත්ත font group එකම තමයි මෙතනත් තියෙන්නේ. ඒතර ඔයාලට පුළුවන් මේ font group එක පාවිච්චි කරලා cells වලට colors දාන්න. දැන් කොටසක් select කළා නම් ඒ ටිකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට font colors පාවිච්චි කරන්න. ඒත් එහෙම කරාම ඒතර ඒ cells වල type වෙන්නේ colors වලින්. font increase decrease කරන්න, bold italic ඒ සේරම ටික ඔයාලට මේකේ කරන්න පුළුවන්. ඊළඟට වැදගත් දේ මතක තියාගන්න alignment ටික. ඒතර මෙන්න මේ alignment ටික බලපාන්නේ අපි ඉන්න cell එකට. දැන් මම මේක යම් කිසි දෙයක් type කරන්න. හරි. දැන් අපි මේ column එක පොඩ්ඩක් ලොකු කරගමු බලන්න. row width එක column size එක වැඩි කරගමු. දැන් බලන්න මේ alignment ටික අපිට මේ කියන alignments පාවිච්චි කරන්න පුළුවන්. middle එකට ගන්න. ඒතර ඒ කියන්නේ vertical alignment and horizontal alignment තියෙනවා cell එකකදී. තිරස් සහ සිරස් alignment තියෙනවා cell එකකදී. ඒ ඔයාලා කරලා බලන්න ඕන. ඊළඟට අපිට මෙතනින් පුළුවන් හරහට type කරන්න පුළුවන්. counter clockwise කියන එක angle කරන්නත් පුළුවන් මේ තියෙන්නේ. ඕනෙතර ඒකත් කරලා බලන්න ඕන. මේ ටික හරියම වැදගත් වෙනවා. මොකද ලස්සනට අපිට අපි chart එකක් කරනකොට අපි මොන හරි invoice එකක් හරි මොන හරි worksheet එකක් කරනකොට ඒක පිළිවෙලට ලස්සනට කරන්න නම් මේ දේ අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ එක තමයි මේක ලියා ගන්න දැන් merge and center කියන එක. මේ දේත් හරියම වැදගත් දෙයක්. අපි යම්කිසි cells කිහිපයක් අරගෙන මේ cells කිහිපය එකක් කරනවට තමයි merge කියලා කිව්වේ. මේ තියෙන්නේ merge කියන එක. ඒක තියෙන්නේ font group එකේ නෙමෙයි alignment group එකේ ඒක තියෙන්නේ merge and center. ඔයාලට පුළුවන් මේකෙන් merge and center කරන්න. දැන් බලන්න මේ cells ටික එකක් වුණා. ඒතර cells කිහිපයක් එකක් කරන්න අපි පාවිච්චි කරන්නේ merge and center. දැන් මේකේ යම් කිසි දෙයක් type කරොත් එහෙම ඒ ටික type වෙන්නේ තනි cell එකක් විදියට. මේ බලන්න මේක දැන් තනි cell එකක්. ඒක වැදගත් merge and center. ඒතර අපි merge කරන්නේ කරන බටන් එකෙන්ම තමයි merge කරපු එක අයින් කරන්න ඕනොත් අයින් කරන්නේ. මේ තියෙන්නේ merge and center. දැන් අපිට ලස්සනට table එකක් හදනකොට මේ සියලුම options ඕන වෙනවා. merge කරන්න වෙනවා, colors දාන්න වෙනවා. දැන් අපි මේ cells වලට borders භාවිත කරන තාල ගැන ඉගෙන ගමු. දැන් මේ තියෙන font group එකේ මේ තියෙන borders button එක. මේ borders button එකෙන් තමයි අපි තනිකරම මේ tables වලට අපේ chart වලට borders පාවිච්චි කරන්න ඕන. දැන් ඔන්න හොඳින්ම බලා ගන්න. අපි මේ tables button එක ගත්තම borders button එක ගත්තම පල්ලෙහැම තියෙන ටික බලන්න. මෙතන තියෙනවා line color, line style. දැන් ඕගොල්ලෝ table layout design කරනකොට
ඉස්සෙල්ලාම line style එකයි line color එකයි select කරගන්න. මේ බලන්න දැන් අපිට පුළුවන් මම ගන්නම් dotted ගන්නම නැත්නම් අපි thin border එකක් ගමු. ඔන්න border එක select කරා. ඊළඟට ආයෙත් ගිහිල්ලා අපිට පුළුවන් line color එක select කරන්න. අපි red කියලා ගමු. ඔන්න line color එක පුළුවන්. දැන් එහෙම ගත්ත ගමන්ම mouse එක වෙනස් වෙලා තියෙන pen එකක් විදිහට මේ බලන්න. දැන් ඔයාලට ඕනේ borders දිගේ drag කරගෙන යන්න පුළුවන් මේ අපිට අඳින්න ඕන borders ටික දිගේ drag කරන්න පුළුවන්. නතර කර කර අඳින්න පුළුවන් මේ. ඉතින් table දිගේ mouse එක drag කරලා අඳින්න පුළුවන්. ඔන්න ඕක එක ක්‍රමයක්. මේ තියෙන්නේ tables ටික අඳින්න පුළුවන්. ඔන්න ඒතර ඕක එක ක්‍රමයක්. ඊළඟට දැන් ඊළඟට තව ඊට වැඩි සරල ක්‍රමයක් තියෙනවා. දැන් අපි කරන්න ඕනේ එතකොට line color එකයි line style එකයි select කරා. ඊළඟට ඒකේ තියෙනවා මේ බලන්න draw border grid කියලා. grid එක ඇඳ ගන්න වෙනම බටන් එකක් තියෙනවා. එහෙනම් අපි line style එකයි line color එකයි select කරලා draw border grid කියන එකට යනවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම සම්පූර්ණයෙන් grid එක drag කරලා ගන්න. අපිට ගන්න ඕන grid එක ඔන්න ඔය විදිහට drag කර ගන්න පුළුවන්. ඔන්න ඔක එක ක්‍රමයක්. දැන් අපි border button එක off කරමු. දැන් මේ ගත්ත grid එකේ දැන් උන අපිට දැන් main මොන border style එක select කරලා ඉස්සලා grid එක ඇඳ ගන්නවා. දැන් අපි තුමු අපිට outside එක වෙනස් කරන්න ඕන කියලා. දැන් අපිට මේ වටේට thick border එකක් ඕන කියලා. එහෙනම් අපි කරන්නේ ඉස්සලාම table එක select කරනවා. ඔන්න ඒතර table එක ඉස්සලාම select කරන්න. ඊළඟට අපි ආයෙ border style එකට යනවා. border button එකට යනවා. දැන් අපි මෙතනින් ආපහු line style ගිහිල්ලා අපිට ඕන thick border එක select කරනවා. මෙන්න thick border එක ආයෙ ගිහිල්ලා අපි line color එකක් select කරමු. line color එක අපි තුමු thick border එකට අපි blue දානවා purple දානවා කියලා ඉවරලා. purple select කරා. දැන් ආයෙ down arrow එක click කරා. මේ තියෙන්නේ borders apply කරන button ටික. දැන් මේ බලන්න bottom border එක, top border එක, left border එක මේ විදිහට අපිට border එක ඕන කොහෙටද කියලා මෙතනින් කියලා තියෙනවා. දැන් අපිට ඕන outside border එක නම් දැන් අපි කරන්න ඕන outside කියන එකට click කරනවා. දැන් බලන්න අපේ main borders ටික red වලින් thin line එකක් තියෙද්දි වටේට thick line එකක් දැම්මා අපි. එහෙනම් ඔයාලා මෙන්න මේ border apply button ටික හොඳට practice කරන්න ඕන. ඒතර අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? අදාළ කොටස select කරලාම තමයි යන්නේ. දැන් බලන්න අපි තුමු bottom එකට double line එකක් ඕනේ කියලා. මේ තියෙන්නේ bottom double border. ඔන්නද bottom double border. double border එකක්. පැහැදිලි නේද? එතකොට ඔන්න border apply කරන විදිය හරිම වැදගත්. මේ ටික හොඳටම කරලා practice කරන්න ඕන. යම් කිසි තැනක border එකක් වැරදිලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ erase border කියන එක අරගෙන මේ erase කරලා දාන්න පුළුවන්. ඒ borders මේ erase වෙනවා. දැන් මෙතන border එක නැති වෙනවා මේ. දැන් ඒතර මේ ටිකේ border එකක් නැහැ. ඔන්න ඔයාලා මේ borders button එක හොඳටම practice කරන්න border color එක තෝරනවා, border style එක තෝරනවා. එකපාර අඳිනවා නම් draw border grid අරගෙන grid එක අඳිනවා. එහෙම නැත්නම් ඒ එකේ අපි තෝරගත්ත borders වෙනස් කරනවා නම් මෙන්න මේ උඩ දින options ටිකෙන් අපිට පුළුවන් කැමති විදියට borders මාරු කරගන්න. මේක එනවා මම ආයෙත් මතක් කරනවා හොඳටම කරලා practice කරන්න. දැන් ඔයාලට පුළුවන් මේ බටන් එකම ක්ලික් කරාම off වෙනවා. දැන් ඔයාලට පුළුවන් අපි තුමු මේකට fill color එකක් ඕන කියලා. ඉතින් මේ තියෙන fill color වලින් ඔයාලට කැමති color එකක් ඒ ටිකට ගන්න පුළුවන්. දැන් අපි මේ table අඳිනේවා මේ table draw කරනේවා මේ Excel වලට විතරක් අදාළයි නෙමෙයි. දැන් ඔයාලට ලස්සන table එක වෙන මොකක් හරි software එකකට අවශ්‍ය වුණොත් ඔයාලට පුළුවන් Excel වලින් එක ලස්සනට design කරලා ඒ ටික select කරලා ඒක copy කරගෙන අර අදාළ application එකට paste කරගන්න. ඒතර මේ table එකේ මේ විදිහට මේකට ඒ application එකට ගන්න පුළුවන්. දැන් කිසිම table options නැති application එකකදී ඔයාලට පුළුවන් Excel වලින් මේ ඕන table එක design කරලා ගෙනියන්න. දැන් මම ඔයාලට මේ වීඩියෝ එක හදනකොට පෙන්නන සමහර tables, සමහර chart මම video editing program එකේ ඒව නැහැ. ඒතර මම කරේ Excel වල design කරලා copy paste කරපු එක තමයි කරේ. හොඳයි එහෙනම් දැන් මම හිතනවා ඔයාලට මේ borders ගැන හොඳට තේරෙන්න ඇති කියලා. දැන් එහෙනම් අපි පොඩි example දෙක තුනක් කරලා බලමු. Excel වලින් අපි invoice එකක් හදලා බලමුකෝ.
අපි ඉස්සලා ටේබල් එක දාන්න ඉස්සලා අපි ඉන්වොයිස් එකේ එන්න ඕනේ ටික ටයිප් කරමු අපි බලමු. item එකේ එන්න පුළුවන්. item එක ඒතර quantity එක item එකෙන් කීයක් ගන්නවද කියන එක. ඊළඟට එන්න පුළුවන් unit price එක. මම මේක u price කියලා දාන්න. unit price එක. ඊළඟ කොලම් එකට එන්න පුළුවන් amount එක. දැන් මම මේ කොලම් width එක අපි වැඩි කරගමු. item එක ඉඳ තියමු. quantity එක unit price එක amount එක. ඔන්න මට ඕන ගන්නට ගත්තම. මම චුට්ටක් zoom අඩු කරන්නම් ඔයාලට මේ සම්පූර්ණයෙන් පේන්න ඕන නිසා. මම දැන් මෙතනදීම තව දෙයක් උගන්වනවා. මට ඕන මේ ටික තව ටිකක් පල්ලෙහාට ගන්න. දැන් උඩ තියෙන්නේ rows දෙකයි. එහෙනම් අපි කරන්නේ මේ rows දෙක select කරනවා. right mouse click කරලා insert කියලා කියනවා. ඒතකොට මේ දෙක පල්ලෙහාට තල්ලු වෙනවා මේ. ඔන්න අපිට පුළුවන් එහෙනම් rows columns ඕන වෙලාවක insert කරන්න පුළුවන්. එහෙනම් දැන් වැඩි වුණා නම් මකන්නත් පුළුවන්. right click කරලා delete කරලා මකන්නත් පුළුවන්. හරි දැන් අපි ගමු මෙතන දානවා අපි company name එක. company name එක දැම්මා. අපි මෙතන invoice කියලා තියමු. invoice මෙතන අපි date කියලා එකක් add කරමු. date එකකුත් තියමු අපි date කියලා අපි මේ cell එක තියාගමු date එකට. මම දැන් ඔයාලට තව දෙයක් මෙතෙන්දි කියලා දෙනවා කොහොමද current date එක ගන්න කියලා ඉවරලා. දැන් අපිට අද දවස ගන්න ඕන නම් අපි ඒකට control එකත් එක්ක semicolon එක press කරන්න ඕන. මේ තියෙන්නේ අද today date එක. හැම වෙලෙම විතර මතක තියාගන්න අපිට අද දවස ඕන නම් හැම වෙලෙම current date එක ඕන නම් control දාන semicolon එකෙන් current date එක ගන්න පුළුවන්. තව දෙයක් දැක්කද මේ බලන්න දැන් මේ cell එක පේන්නේ නැතුව ගියානේ මේ වෙන hash mark එකක් ආවනේ. මෙතන අදහස තමයි මේ cell එකේ දිග මදි කියන එක width එක මදි කියන එක. එතකොට ඔයාලා කරන්න ඕනේ cell එක ටිකක් ලොකු කරන්න පුළුවන්. එහෙම නැත්නම් font size එක පොඩි කරන්න පුළුවන්. තව වැඩ තියෙනවා කරන්න පුළුවන්. ඒක අපි ඔපස්සේ බලමු. මම තියන්න date එක පොඩි කරා. ඒතර ඔයාලට පුළුවන් date කියලා මෙන්න මෙහෙම current date එක ගෙනන් දාලා තියන්න. අපි ඔමු ගමු. දැන් අපි ගමු මේ ටික සේරෙන්ටම අපි එක කල එකක් දාමු. මේ ටිකට අපි fill කල එකක් දාමු. මේ කැමති කල එකක් select කරන්න. ඊළඟට අපි මේ table එක දැන් ඇඳගෙන බලමු. අපි ඔන්න මේ ටික ගත්තා. අපි මෙච්චරයි කියලා හිතමු invoice එකේ තියෙන්නේ උඩ ටික. මේ ටික ගමු අපි. දැන් අපි මේකට අපිට ඕනේ inside borders ඕනේ. දැන් මේ ටිකට borders ඕනනේ. එහෙනම් අපි border button එකට ගියා. border style board line color එක මම ගන්නම් ඇතුළට හරි green ගන්නම් මම. හරි ආය යන්න. දැන් මට ඕන all borders දානවා මම. දැන් බලන්න ඕනේ මම all borders කියලා. දැන් ඔක්කොට මේ border එක ආවා. line එක මහත වැඩි නේද? අපි ඒකට thin line එකක් select කරමු. line style එක thin line එකක් ගමු. ආයෙ ක්ලික් කරමු. ආයෙ අපි කියමු මොකද්ද all borders. ඔන්න ඒතර all borders හරි. දැන් අපිට වටේට thick border එකක් ඕන. එහෙනම් අපි ඔන්න මේ ටික select කරා. ඒකට අපි thick border එකක් පාවිච්චි කරනවා. line color එක අපි හිතමු green ම කමන්නේ. line style ඕන thick border එකක්. ඔන්න එතකොට මෙතෙන්ට ක්ලික් කරා outside මෙතන thick outside border. ඔන්න thick outside border දැම්මා. ආයෙ අපිට මේ ටිකටත් ඕන thick outside border එකක්. ඔන්න ඒකත් ආයෙ thick outside දැම්මා. ඔන්නතර invoice එකේ ඒ ටික හරි. ඊළඟට අපි මෙතෙන්ට ගමු subtotal එක. subtotal එක. මම font size එක පොඩක් පොඩි කරන්නම් මේ type කරන්න යන ටිකේ 12 විතර තියන්නම්. මම ඔයාලට පේන්න view එක පොඩ අඩු කරගන්න. subtotal එකෙන් ඕන මෙතෙන්ට අපි discount එකක් දෙනවා. අපි තුමු අපි 100%ක discount එකක් දෙනවා. ඔන්න ඒකත් අපි එතන හදාගමු. column ඕන ගන්නට width එක අඩු වැඩි කරගන්න. ඔයාලට මතකනේ දැන් අපි ඉලක්කම් ටයිප් කරනකොට numerical values දකුණට යන්නේ. ඒ නිසා අපිට ඕන නම් පුළුවන් මෙන්න මේ ටික right align කරලා තියාගන්න. අපි ඒක right align කරලා තියමු. amount එක දාන ටිකට අපි වෙන කල එකක් ඕන නම් පාවිච්චි කරමු. මේ කල එක දාමු. unit price එකට කල එකක් දාමු. ඒවා කැමති නම් කරන්න ඕන දේවල් quantity එකට කල එකක් දෙමු අපි. item එක එහෙම තියමු. දැන් මෙතෙන්ට එන්න ඕන subtotal එක. දැන් ඔයාලට මේවට වෙන වෙනම borders පාවිච්චි කරන්න පුළුවන් නේ. අන්තිමට එන්න ඕන total එක. මේ ටිකටත් අපි ඉස්සෙල්ලා මොකද කරන්නේ inside borders දාමුනේ. line style එක thin line style එක select කරා.
කල එක කැමති කල එකක් දාන්න. දැන් මම කෝ all borders කියලා ඉස්සෙල්ලා මෙතන all borders එනවා. හැම වෙලේම මතක තියාගන්න all borders දාලා තමයි ඉතිටි කරන එක ලේසි. දැන් ආය outside border එක thick outside border එක ගමු. මේ තියෙන thick outside border. හරිනේ. දැන් ඕන අපිට මෙතනදී යටට ඩබල් අවුට් ලයින් එකක් ගන්නත් පුළුවන් නේද? මෙතන තිබ්බනේ මෙතන top and double bottom outside. top and double bottom. මෙතන ඩබල් ලයින් එකක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක ලොකු කරලා බැලුවම පේන්නේ print out එකේදී පේන්නේ. ලොක් කරලා පෙන්නන්න. ඔය චූටි ඩබල් ලයින් එකක් තියෙන්නේ. දැන් මෙතනට අපි කල එකක් දෙමු. ඔන්න අපි සරල ඉන්වොයිස් එක අපි ඩිසයින් කරගෙන ඉවරයි. ඔන්න අපි දැන් මේක ඩිසයින් කරලා ෆොන්ට් කලර්ස් ඕනනම් ෆොන්ට් කලර්ස් පාවිච්චි කරන්න. මේ බෝල්ඩ් එකේ තිබ්බ දේවල් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හෙඩින් එක ඕනනම් චුට්ටක් ලොක් කරගන්න. හරි ඩේට් එකකට කලර් එකක් ඕනනම් දෙන්න. දැන් අපි අපේ ෆෝමියුලා ටික ටයිප් කරමු. ඔන්න බලන්න හොඳට බලාගන්න. දැන් ඔන්න මෙතන අපි ආයිටම් එක මේකට අපි කලර් මේක අපිට තනි කලර් බාර් එකක් විදිහට තියමු. හරි අපි ගමු දැන් පළවෙනි අයිටම් එක අපි හිතමු book quantity එක. අපි quantity එක අපි හිතමු 5ක් ගත්තා. unit price එක අපි අතින් ටයිප් කරමු. එක පොතක අපි හිතමු මිල 87යි 87යි කියලා හිතමු. රුපියල් 87යි. දැන් අපිට මෙතෙන්ට amount එක එන්න ඕනනේ. ඒතර amount එක වෙන්නේ මොකද්ද? quantity එක වැඩි කිරීම unit price එක. එහෙමනේ වෙන්න ඕන. quantity එක වැඩි කිරීම unit price එක තමයි amount එක වෙන්න ඕන. එහෙනම් සමානයි equal quantity එක තියෙන cell එක මොකද්ද? D5. D5 multiply ඊළඟේ මොකද්ද? E5. E5. D5 multiply E5. ඔන්නතර මේ තමයි amount එක. දැන් මේ හැම row එකකටම හැම cell එකකටම ඔයාලා මේ සූත්‍රය ලියන්න ඉපෑ. හැබැයි මම ඔයාලට කියනවා ඔයාලා මුලදී එහෙම ලියන්න හැම එකටම. එතකොට ඔයාලට මේ ඔපරේටර්ස් ටික පුරුදු වෙන්නේ. එහෙම පුරුදු වුණාට පස්සේ මේක කොපි කරන්න පුරුදු වෙන්න. මම කොපි කරන තාලේ කියලා දෙන්නම්. මේ සෙල් පොයින්ට් එක ගත්තාම සෙල් පොයින්ට් එකේ යටම චූටි කොටුවක් තියෙනවා. මේ බලන්න. මෙන්න මෙතන චූටි පොයින්ට් එකක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් මේ සෙල් එකේ ටයිප් කරපු දේ පහළට කොපි කරන්න. ඒතර ඔයාලා කරන්න ඕන right bottom corner එකේ තියෙන මෙන්න මේ පොඩි කොටුව පහළට ඩ්‍රැග් කරනවා. ඔන්න ඒතර අර සූත්‍රය මේ ටිකට කොපි වුණා. හරිම ලේසි. මේ සෙල් පොයින්ට් එකක මේ තියෙන චූටි කොටුව මේ තියෙන කොපි කරන බොක්ස් එක කොපි බොක්ස් එක පහළට ඩ්‍රැග් කරනවා. ඒතර අපිට පුළුවන් මේක පහළට කොපි කරන්න. දැන් බලන්න ඔයාලා මෙතන සූත්‍රය ලියලා තිබේ D5 වැඩි කිරීම E5 කියලානේ. දැන් ඊළඟ සෙල් එකට යන්න. ඒකේ තියෙන විදිය බලන්න. D6 multiply E6. ඊළඟට ගියාම D7 multiply E7. ඒ කියන්නේ Excel වල අපි එහෙම කොපි කරාම අපි ගිය දුරට සාපේක්ෂව එයාලා සෙල් ඇඩ්‍රස් මාරු කර ගන්නවා. දැන් ඔයාලා මෙතන වෙන දෙයක් ටයිප් කරොත් අපි තුන් පෙන් 12ක් ගත්තා. පෙන් එකක මිල අපි තුන් රුපියල් 12යි. ඔන්නතර ඒක. ඊළඟට ඉරේස එකක් ගත්තා. අපි හිතමු ඒකෙන් ගත්තා 6ක්. එකක් අපි හිතමු රුපියල් 2යි. හරි දැන් ඔයාලට පේනවනේ එහෙනම් අපි දැන් ටයිප් කරනකොට මෙතන වෙනස් වෙනවා. දැන් ඔයාලට එක දෙයක් පේන්න ඕනේ. දැන් මේකේ සත නෑනේ. ඒතර සත ගාන පෙන්වන්නේ නැහැ. දශම ස්ථාන දෙකක් එන්න ඕනේ. ඒකත් පුළුවන් එහෙනම් අපි දැන් ඒක ඉගෙන ගමු. ඔයාලා කරන්න ඕනේ මේ සෙල්ස් ටික සිලෙක්ට් කරනවා. මේ රේන්ජ් එකටම සත එන්න ඕනනේ. මේ සෙල්ස් ටික සිලෙක්ට් කරනවා. මේ බලන්න නම්බර් ගෲප් එකේ තියෙනවා ඔයාලට පුළුවන් decimal places ගාන වැඩි කරන්න. මේ තියෙන increase decimal place කියන එක. ඒතර ඔයාලා මෙතන increase decimal places කියන එකෙන් ඔයාලට ඕන දශම ස්ථාන ගාන දෙන්න. මේ තියෙන්නේ දශම ස්ථාන ගාන select කරන්න increase decimal places කියන එකෙන්. එහෙනම් unit price එකටත් ඒක ඕනේ නේද? අපි ඒකටත් increase decimal places දෙකක් දාමු. ඔන්න එතකොට ඒකෙන් පුළුවන් ඔයාලට දශම ස්ථාන ගන්න. අපි මේ number ටික ඉගෙන ගන්න ඕන. දැනට එතකොට ඔයාලා මතක තියාගන්න මේ තියෙන increase decimal places and decrease decimal places. decimal places ගන්න අඩු කරන්නයි වැඩි කරන්නයි. හරි. දැන් අපිට ඕන මෙතන subtotal එක වෙන්නේ මොකද්ද? මෙන්න මේ උඩ ටිකේ එකතුව. එතකොට දැනට අපි දැන් දන්නවනේ අපි plus mark එකෙන් තමයි arithmetic operator එක plus කියන එකෙන් තමයි අපි
මේ ටික එකතු කරන්න ඕන. ඉතින් අපි දැන් දන්න ටිකෙන් කරමු. මොකද්ද equal මේ සෙල් එක මොකද්ද? F4. දැන් F4 කියලා ටයිප් කරන්න ඕනේ. ඒ සෙල් එකට ක්ලික් කරත් ඇති මේ F4. sorry F5 නේද? F5. F5. දාන්න ඊළඟ එක මොකද්ද? F6. දාන්න F7. දැන් මතේ තියාගන්න මම ටයිප් කරන්නේ මම ඒ දාන කියලා ටයිප් කරන්නේ එයාලට ක්ලික් කරලා ගන්නවා ඒක. දාන්න F7 plus F8 plus F9 plus F10. ඔන්න එහෙනම් මෙතන සබ්ටෝටල් එකේ එන්න ඕන මොකද්ද? මෙන්න මේ සෙල්ස් ටික එකතුව. දැන් එන්ටර් කරනවා. ඔන්න එතකොට එකතුවේ දෙන්නට ආවා. දැන් අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා මේ සබ්ටෝටල් එකට දෙන්නේ අපි. එහෙනම් එතන කොහොමද දෙන්නේ? equal සබ්ටෝටල් එක තියෙන්නේ කොහෙද? F11 වලනේ. F11 multiply ඔන්න දැන් අර ප්‍රතිශත ඉගෙන ගත්ත එක අපි 5යි 100ට 5%. හොඳටම බලන්න F4 multiply 5%. ඔන්න එන්ටර් කරන්න. අන්න එතකොට එතනදී අපිට හම්බුණා ඩිස්කවුන්ට් එකක් කීයද කියලා. දැන් එන්න ඕන ටෝටල් එක. ටෝටල් එක වෙන්නේ කොහොමද? සබ් ටෝටල් එකෙන් අඩු කරනවා ඩිස්කවුන්ට් එක. අපි සබ් ටෝටල් එකෙන් අඩු කරනවා ඩිස්කවුන්ට් එක. එහෙනම් equal සබ් ටෝටල් එක තියෙන F11 වල F11 minus F12. බලන්න F11 minus F12. මෙන්න එතකොට ටෝටල් එක. ඔන්න දැන් එතකොට අපි ඉන්වොයිස් එකක් හදලා තියෙන්නේ. මේ බලන්න. දැන් අපි මේකට අලුත් අයිටම් එකක් එන්ටර් කරමු. අපි මවුස් තියෙනවා. අපි මවුස් ගන්නවා 5ක්. අපි තුමු මවුස් එකක් 250යි. ඔන්න බලන්න ඒකට අදාළව ටෝටල් එක ගන්නට හැදුනා. පේනව නේද? එහෙනම් අපිට හරිම සරලව ඉන්වොයිස් එකක් හදාගන්න පුළුවන්. මේක ලස්සනට ඩිසයින් කරන එක ඔයාලගේ දෙයක්. Taman තමයි මේක ලස්සනට ඩිසයින් කරලා ලස්සනට හදාගන්න ඕන. ඒතර ඔයාලා මේ ෆෝමැට්ස් පාවිච්චි කරලා ඔයාලට කැමති විදිහට ලස්සනට මේක ඩිසයින් කරගන්න මම මේ නිකන් සරල එකක් මේ ඔයාලට කරලා පෙන්නවුවේ. ඒතර ඔයාලට ඕන විදිහට මේක හොඳම විදිහට ඩිසයින් කරගන්න. දැන් මේකෙදි වැදගත් වෙන්නේ මොකක් ඩිසයින් එකට මොනකටවත් වඩා මෙන්න මේ ෆෝමියුලාස් ටික හරියට එන්ටර් කරගන්න එක. එහෙනම් මම හිතනවා ඔයාලට මේක හොඳට තේරෙන්න ඇති කියලා. මතකනේ මේ අපිට දැන් පුළුවන් එක සෙල් එකකට ටයිප් කරලා ඒක පහළට කොපි කරන්න. අන්න ඒ හින්දා තමයි මම කිව්වා ඔයාලට මේ අපි සූත්‍රයක් ලියනකොට ඒක සාධාරණ සූත්‍රයක් වෙන්න ඕනි කියලා. සාධාරණ සූත්‍රයක් කියන එකෙන් මම කියවනේ මම අදහස් කරේ මේක තව තැනකට කොපි කරාම එතෙන්ටත් මේක වැලිඩ් වෙන්න ඕන. දැන් මේක ඒ විදිහට තියෙන්නේ D5 වැඩි කිරීම E5 කිව්ව එක ඊළඟට ගියාම D5 D6 multiply E6 වෙනවා. හොඳයි එහෙනම් හරිම සරලව දැන් ඔයාලා මේ ඉගෙනගත්ත ඇරිත්මැටික් ඔපරේටර්ස් ටිකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. Excel වල තව ඉගෙන ගන්න එහෙම පිටින්ම තියෙනවා අපිට. මේ බේසික්ම කරුණු ටිකනේ මේ අපි මේ කියන්නේ. මේ බේසික්ම කරුණු ටිකෙන් පවා ඔයාලට ලොකු දෙයක් කරන්න පුළුවන්. එහෙනම් දැන් මම ඉන්වොයිස් එක නතර කරන්නම්. මම දැන් තව ඔයාලට සැලරි ෂීට් එකක් හදලා පෙන්නන්නම්. මේක ඔයාලා ආය කරලා ආය ප්‍රැක්ටිස් කරන්න. මේ වීඩියෝ එක නැවත බලලා ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් අපි මේ වර්ක්ෂීට් එක අපි රීනේම් කරමු ඉන්වොයිස් කියලා. දැන් ඔයාලට මතකයිනේ අපි මේ තියෙන වර්ක්ෂීට් නේම් ටැබ් එක. නේම් ටැබ් එකට ඩබල් ක්ලික් කරාම රීනේම් කරන්න පුළුවන්. එතෙන් තව දෙයක් මතක තියාගන්න. මේ වර්ක්ෂීට් නේම් ටැබ් එකට රයිට් මවුස් ක්ලික් කරලා ටැබ් කලර් කියලා ඔයාලට ඒ ටැබ් එකට කලර් එකක් දෙන්නත් පුළුවන්. ඒතකොට ඒ ටැබ් එකේ කලර් එක තියාගන්න පුළුවන්. දැන් ඊළඟට මේ තියෙන්නේ new sheet කියන එක. ඒතකොට new worksheet එකක් ඇඩ් කරගමු අපි. දැන් අපි ඒකට නම දෙමු page sheet කියලා දෙමු. දැන් මම page sheet එකක් කරන්න යන්නේ. ඕනනම් ඒකටත් right mouse click කරලා කලර් එකක් දෙමු. tab කලර් එක red. එහෙම අපිට පුළුවන් එක එක tab වලට colors දෙන්න. ඒතකොට හරිය ලස්සනයි. ඒක අපිට පිළිවෙලට තියාගන්න පුළුවන්. අපිට මතක් වෙනවා ටක් ගාලා ඉතින් ඒක දැක්කම මේක අදාළ මොකටද කියලා. හරි දැන් අපි කරන්න යන්නේ page sheet එක. දැන් මම මේකේ zoom එක වැඩි කරගන්නම් ඔයාලට ලීසින් පේන්න ඕන නිසා. හරි දැන් page sheet එකක මූලික කරුණු තමයි ඉස්සෙල්ලාම අපි ගමු employee ගේ විස්තර ටික. අපි දාමු මෙතන name කියලා දාමු name එක නෙමෙයි අපි දාමු ඉස්සෙල්ලාම යාට තියෙනවා ID එන්නෝ එකක්. ID එන්නෝ එක. ඊළඟට අපිට ගන්න පුළුවන් name එක. ID එන්නෝ එක name එක මම මේ කොලම් එක මකන්නම්. ID එන්නෝ එක name එක
අපි සරලව හිතමු සර්විස් එක. අපි ගමු තව දෙයක්. එයාට OT නැත OT ගමුකෝ. නෑ OT නෙමෙයි ඉන්න. අපි මේ ගන්න දැන් විස්තර ටිකනේ. ඒතර අපි ගමු IDN එක name එක සර්විස් එක. ඕන කොච්චර සර්විස් එකක් යට තියෙනවද අවුරුදු කීයක් කියලා. ඒක අපිට පස්සේ දවසක වැදගත් වෙනවා. අපි වෙන දෙයක් ඉගෙන ගන්න වෙලාවකදී සර්විස් එකට අදාළව එලවන්ස් එකක් වගේ දෙන්න. අපි දැනට අපි නිකන් ඔහම හදාගෙන යන්. මේ තමයි ඩීටේල්ස්. ඒතර අපි මේ ටිකට නම දෙමු ඩීටේල්ස් කියලා ඉවරලා. ඉන්ෆෝ කියලා දෙමු. මේ තමයි යාගේ ඉන්ෆෝමේෂන් ටික. ඔන්න මර්ජන්ට් සෙන්ටර් කියලා මම මේ ටික ගත්තා. ඉන්ෆෝමේෂන් on information එක මේ තමයි යාගේ ඉන්ෆෝමේෂන් ටික තියෙන. ඊළඟට අපි ගමු salary sheet එකක ඊළඟට එන්න ඕන මොනවද earnings කියලා කියන්නේ මෙයා උපයගත්ත දේවල් ටික. මොනවද උපයගත්ත දේවල් එන්න පුළුවන්? ඕනම කෙනෙක්ට basic salary එකක් තියෙනවා. basic මම සෙල් කියලා දාන්න basic salary එක. මූලික වැටුපක් තියෙන්න ඕන. දැන් මම මේ සරල පේ ෂීට් එක තමයි හදලා පෙන්නන්නේ. ඒතර මම පොඩි කරුණු ටිකක් තමයි මේකෙදී එන්ටර් කරන්නේ. මම ඔයාලට මේ බේසික් ෆෝමැට් එක තමයි කියලා දෙන්නේ. හරි? ඒතර බේසික් සැලරි එක. තව මොනවද එයාට තියෙන්න පුළුවන්? අපි ගමු එයාට තියෙන්න පුළුවන් OT වැඩ කරපුවා තියෙන්න පුළුවන් නේද? OT වැඩ කරපුවා. එහෙනම් අපිට මේ ইনফরমේෂන් කියන එකට දාන්න තිබ්බේ OT hours වගේ එකක්. insert. මෙතන අපි ගමු OTH. මම ඒතර මෙතන OTH කියලා කිව්වේ OT overtime hours ගන්න. ඒකත් ඒතර මම ගන්නවා මොකද්ද මෙතන ইনফরমේෂන් යටතටම. ඒතර OT hours ගන්න. යා OT කොච්චර අති කාල කොච්චර වැඩ කරාද කියලා එතනින් තියෙනවා. දැන් මෙතන ඒතර ඊළඟට මොනවද earnings ටිකේ basic salary එක. තව මොනවද දෙන්න පුළුවන් OT amount එක. ඒ කියන්නේ යා වැඩ කරපු අති කාල වලට අදාළ ඕවර් ටයිම් වලට අදාළව හම්බෙන්න ඕන ගාන යාගේ බේසික් සැලරි එකට එකතු වෙන්න ඕන. ඊළඟට අපි හිතමු මේකේ තව තියෙනවා එලවන්ස් එකක්. අපි පස්සේ ගණන් කරන්න බලමු එලවන්ස් එක දෙන්නේ මෙතන මේ සර්විස් එක අවුරුදු ගාන වැඩි කට්ටියට එක ගානක් අඩු කට්ටියට එක ගානක් කියලා. දැන් අපි ඒක අතින් එන්න කරමු එලවන්ස් එක. එතකොට තාම මොනවාද ජීවන වියදම් ඕනේ අපි එකත් එලවන්ස් වලටම දැන් ඇඩ් කරගමු එලවන්ස්. අපි හිතමු දැන් මේ තමයි යාගේ බේසික් සැලරි එකට ඇඩ් වෙන ටික මේ තමයි යාගේ earnings. ඒතර අපි ඒකට දාමු earnings කියලා දාමු. මේ තියෙන earnings ටික. දැන් ඊළඟට මේ earnings ටික එකතු අපි මෙතන ගන්න පුළුවන් gross salary. අපි ගමු gross salary කියලා කියන්නේ දල වැටුප. දැන් මෙතෙන්ට ගන්න පුළුවන් අපිට දල වැටුප gross salary එක. ඊළඟට pay sheet එකේ එකතු වෙන්න ඕන දේවල් තමයි deductions ටික. deductions කියලා කියන්නේ අඩුවීම්. දැන් මෙයාගේ salary එකෙන් අපි අඩු කරන්න ඕනේ ඒවා ටික. අපි මොනවද ගන්න? අපි හිතමු යා loan එකක් අපි මොනවද EPF එන්න ඕන නේද? EPF කියන්නේ employee provident fund කියන්නේ EPF එක 108ක් ගන්න ඕන employee ගෙන්. ඒ කියන්නේ සේවකයාගෙන් 108ක් කපනවා EPF විදියට. EPF එක මෙතෙන්ට එන්න ඕන. අපි හිතමු යා loan එකක් කරන් තිනවනම් loan එකේ වාරිකයකුත් අඩු වෙන්න ඕන. මම loan කියලා දාලා තියන්න. loan එකේ අඩු වෙන්න ඕන ගාන. තව අපි මොනවද ගන්නෙ? තව මොන හරි ඩිඩක්ෂන් තියෙනවා නම් ඔයාලට මෙහෙම එන්ටර් කරන්න යන්න පුළුවන්. මම දැන්ට මේ දෙක විතරක් ගන්නම්. මම ගන්නම් මෙයාගෙන් EPF එකයි loan වල සල්ලි විතරක් අඩු වෙනවා කියලා. සේව කාර්ය සාධකයේ loan එක කරගත්ත ගානක විතරක් අඩු වෙනවා කියලා ගමු. ඒතර මේ දෙකට මොකද්ද මම දැන් ගත්තේ? මේ තමයි deductions. ඉතින් මේක තමන් හදන එකට අදාළව ඕන තරම් details enter කරගන්න. EPF 108යි loan එකයි ඊළඟට මේකට අපි කියනවා මේ දැන්
එකතු අඩුවීම් ටිකට කියනවා අපි total deduction. total deduct කියලා දාන්නම් මම. deduct. total deductions ටික මේ තියෙන්නේ. අඩු වෙන්න ඕන සම්පූර්ණ මුදල. හරි ඊළඟට එන්න ඕන ඔන්න ඒ ටික හරි එහෙනම් දැන් මෙතනින් එන්න ඕන net salary එක. total deduction ටික ගත්තා මෙතෙන්ට එන්න ඕන net salary. net salary. ඔන්න මේක මේ සරලම salary sheet එක මම ඔයාලට මේ පෙන්නන්නේ. මේකෙන් ඔයාලා මේ වැඩේ කරන තාල තමයි ඉගෙන ගන්න ඕන. ඔන්න අපි ගමු. ඉතින් මේවා ලස්සනට කලර් කරගන්න ඒක ඔයාලට කැමති විදිහට කරගන්න. ඕනම කලර්ස් යන්නත් පුළුවන්. name එකට අපි තව ටිකක් ඉඩ ගමු. මේ ටිකට outside border එකක් දාමු. thick outside border එකක් ගන්න. මෙතෙන්ටත් thick outside border එකක් ගන්න. මෙතෙන්ටත් ඒව තමයි කැමති විදිහට ලස්සනට හදාගන්න. දැන් මේකදී අපිට වැදගත් වෙන්නේ මොකද්ද ඊළඟට අපේ calculations ටික. දැන් අපි ගමු. එච්චරයි කියලා හිතමු අපි. line color එක හරි line style එක මම thin border එකක් select කරන්නම්. එතකොට මෙතනින් මම දෙන්නම් all borders කියලා ඔක්කොටම ආයසරත් thick outside border එකක් දෙන්නම්. හරි. දැන් ඔන්න අපේ සරලම salary sheet එක දැන් අපි බලමු අපි එන්ටර් කරන ෆෝමියුලා ටික මොනවද කියලා ඉවරලා. දැන් අපි මොකක් හරි එකක් ගමු අපි. ඔන්න සර්විස් එක අපි හිතමු යාගේ තියෙනවා සර්විස් එක අපි යාගේ තියෙනවා අවුරුදු 6ක්. එයා OT hours වැඩ කරලා තියෙනවා පැය 12ක්. බේසික් සැලරි එක අපි හිතමු යාගේ 22500යි. දැන් ඔයාලට මතකයිනේ දැන් අපි දශම ස්ථානෙ ඉන්න ඕන තැන් ටික තියෙනවානේ. බේසික් සැලරි එකට දශම ස්ථානෙ ඉන්න ඕන. ඒතර අපි ඩෙසිමල් ප්ලේසස් ගන්න මෙතනින් වැඩි කරමු. අපි 1යි මෙතන අපි 2ක් කියලා දෙමු මේ ටිකට. ඩෙසිමල් ප්ලේසස් 2යි. OT amount එකටත් ඕනනේ. OT amount එකටත් ඩෙසිමල් ප්ලේසස් 2යි. ටයිප් කරලා ඉන්න ඕන අපි. ටයිප් කරලෙමු. OT amount එක හදන්න වෙන්නේ අපිට දැන් OT වැඩ කරපු පැය ගන්නට අදාළවනේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕන සූත්‍රය මොකද්ද? අපි හිතමු OT පැයකට රුපියල් 200ක් ගෙවනවා. අපි හිතමු OT පැයකට රුපියල් 200ක් ගෙවනවා. එහෙනම් අපි දෙන්න ඕනේ equal මේ සෙල් එක OT hours තියෙන සෙල් එක E5යි තියෙන OT hours ගන්නනේ පැය ගන්න multiply රුපියල් 200ක් අපි ගෙවනවා. 200න් වැඩි කරන්න. ඔන්න හරියටම මෙයාට OT තියෙනවා 2000 ගාණක්. ඔන්න අපි ඊතර මේ කොලම් එකත් දශම ස්ථාන ගන්න දෙකක් කරමු. ඊළඟට allowance දීමනා. අපි හිතමු මේක අපි අතින් ටයිප් කරන රුපියල් 5000ක මාසික දීමනාවක් තියෙනවා. එතකොට ඒ ටිකත් ඔයාලට පුළුවන් දශම ස්ථාන දෙකකට හදලා තියන්න. හරි. එතකොට gross salary එකත් හදන්න පුළුවන් අපිට. එතකොට gross salary එක වෙන්න ඕන මොකද්ද? basic salary එකයි OT amount එකයි allowance වලයි එකතුව. එහෙනම් සමානයි basic salary එක තියෙනවා F5 plus G5 plus H5. ඔන්න එතන මෙතන යන ෆෝමියුලා එක මේ සෙල් තුන එකතු කරන්න. ඔන්න යාගේ gross salary කියනවා මෙතනින් අපිට. මේ තමයි gross salary එක ඒතර. ඔයාලට මේකට කලස් දාන්නත් තිබ්බා. කලස් දැම්මම වෙන වෙනම අපිට පැහැදිලි වෙනවා gross salary එක. හරි දැන් මේ ලිව්ව ෆෝමියුලා එක මේ පල්ලෙහා ඔක්කොටම එකමනේ. එහෙනම් අපි මේ ෆෝමියුලා එක මේ කොපි ඒ කියන්නේ සෙල් කොපි බටන් එක අරගෙන පල්ලෙහාට කොපි කරලා දාමු.
දැන් හරි. දැන් ඕනේ ඒතකොට පල්ලෙහාට ඒ ටික එන්න ඕන. එතනදී අපි අර උඩට පාවිච්චි කරලා තිබ්බ බෝඩර් ස්ටයිල් එක ඇප්ලයි වුණා. අපි ඒ නිසා ඒකේ බෝඩර්ස් ටික ආපහු ලයින් ඉන්සයිඩ් බෝඩර්ස් ටික පුංචි කරලා දාමු. අවුට්සයිඩ් බෝඩර් එක විතර ටික් තියමු. ඒව වෙනස් වෙනකොට හදා ගන්න ඕන. හරි. ඊළඟට මෙතෙන් දෙන්න ඕන අපිට EPF එක. EPF එක ගෙවන්නේ gross salary එකට අපි තුමු gross salary එකට කියලා gross salary එකට 8%ක්. එහෙම නැත්නම් අපි තුමු අපි ගෙවන්න ඕන basic salary එකට 8%ක් කියලා. ඒතර ඔයාලා කරන්න ඕන මොකද්ද? අපි මේක basic salary එකට ගෙවමු. basic salary එක වැඩි කරන්න ඕන 8%ෙන්. එහෙනම් equal basic salary එක තියෙන cell එක වැඩි කරනවා 8යි 100ට. එතකොට ආයෙත් බලන්න මේ සෙල් එක බලමු අපිට ඕන මොකද්ද බේසික් සැලරි එක වැඩි කරන්න ඕන 100%ෙන් ඕන. එතකොට equal බේසික් සැලරි එක තියෙන සෙල් එක multiply 8යි 100ට 100 කියලා ටයිප් කරා. ඔන්න එතකොට අපිට ඉතින් පුළුවන් EPF එක හදාගන්න. ඔන්න අපි ඒක පහළට කොපි කරමු. ඔන්න ඕක එකක් එතකොට. ඊළඟට loan එක. ඒක ඉතින් අපිට අතින් ටයිප් කරනවා. අපි තුමු කීයක් හරි loan එක කැපෙන්න තියෙන රුපියල් මාසෙට රුපියල් 5000ක් අයින් වෙනවා කියලා තුමු loan එකට. ඔන්න loan එක. දැන් එතකොට මෙතෙන්ට එන්න ඕන මොකද්ද? total deduction එක. total deduction එක කියලා කියන්නේ මේ deductions ටික එකතුවට equal මේ තමයි සෙල් එක J5 plus K5. හරි මෙන්න total deduction එක. දැන් අපිට පුළුවන් ඒ සෙල් එකත් පල්ලෙහාට කොපි කරන්න. ඔන්න එකත් කොපි කරා. දැන් බලන්න මම කොපි කරනකොට මේ අර බෝඩර් ස්ටයිල් උත් කොපි වෙනවනේ. ඉතින් ඇත්තටම නම් මේ බෝඩර් ස්ටයිල් ඔක්කොම අපිට පාවිච්චි කරන්න තිබ්බේ මේ ෆෝමියුලා ඔක්කොම ටයිප් කරලා ඉවර කරලා එඩිට් හදලා ඉවර කරලා අන්තිමට තමයි පාවිච්චි කරන්න තිබ්බේ. කවන්නේ මම මේක දැන් හදන්නම්. ඔයාලා මතක තියාගන්න. එතකොට අපි මේ බෝඩර්ස් පාවිච්චි කරනවා වගේ දේවල් අවසානෙට කරන්න තියාගන්න. මේකෙත් මම වටේට තික් බෝඩ් එකම ආයෙ දාන්නම්. හරි. රයිට්. දැන් ඊළඟට මොකක්ද දෙන්න ඕන අපිට? net salary එක. net salary කියලා කිව්වේ මුළු වැටුප. ඒතර මුළු වැටුප වෙන්න ඕන total deduction එක අඩු කරන්න ඕන gross salary එකෙන්. එතකොට අපි gross salary එකෙන් අපි මොකද කරන්න ඕන? total deduction එක අඩු කරන්න ඕන. ඔන්න එතන මොකද අපි වෙන්නේ? equal මේ තියෙන gross salary එක මෙයාගේ දල වැටුප ඒකෙන් අඩු කරනවා අපි total deduction එක අඩු විය යුතු මුළු මුදල. ඔන්න එතකොට අපිට හම්බ වෙනවා මේ තමයි යාගේ salary එක. එතකොට මෙන්න මේ තමයි salary format එක. මේකත් අපි පල්ලෙහාට copy කරමු. ඒකෙත් දැන් අර border style ප්‍රශ්නේ ආයෙ මට ආවා. මම border style ආයෙ apply කරන්න. දැන් අනිත් එක තමයි මේ total deduction වලට එන්න ඕන දශම ස්ථාන දෙකක් එන්න ඕන. ඒකත් හදමු අපි. decimal places 2යි loan එකට EPF එකට දශම ස්ථාන දෙකක් එන්න ඕන. ඒව කලින් හදන්න පුළුවන්. හරි. දැන් බලන්න මෙන්න එතකොට සරලම salary sheet එකක් මේ තියෙන්නේ. ඔයාලට මේක වැඩි දියුණු කරන්න පුළුවන්. ඔයාලට ඕන තව තියෙන details මේකට enter කර ගන්න පුළුවන්. දැන් මේකදී අපි කොහොමද කරේ? ආයෙ මතක් කරමු. අපි information ටික ගත්තා. ඊට පස්සේ අපි earnings එයාගේ පඩියට එකතු වෙන්න ඕනේ. ඔය ටික හැදුවා. ඒ ටික හදලා ඉවරලා gross salary එක ගත්තා. gross salary එක ගත්තාම මේ ටික එකතුව මෙතෙන්ට එනවා. ඒතර gross salary එක අරගෙන ඊළඟට අපි deductions ටික හැදුවා. අඩු යුතු මුදල් ටික හැදුවා. උපයා ගැනීම හැදුවා. අඩු යුතු ටික හැදුවා. ඒකට අපි total deduction කියලා ඊළඟට ඒ total deduction එක හදාගත්තා. දැන් අපි කරේ gross salary එකෙන් total deduction එක අඩු කරා. මෙන්න එතකොට යාගේ salary කියනවා. ඒතර අපිට දැන් අලුත් එක්කෙනෙක් enter කරන්න පුළුවන් තව. අපි හිතමු ඔන්න මෙයාගේ ID number එක. නම අපි තුමු කමල් කියලා. සර්විස් එක අවුරුදු 5යි. OT අවශ්‍ය වැඩ කළා තිනවා පැය 13ක්. ඒතර basic salary එක යාගේ අපි තුමු තිනවා 32000ක් යාගේ basic salary එක. දැන් අපි type කර enter කරනවා වෙනුවට අපිට ඉස්සරහට යන්න ඕන arrow keys පාවිච්චි කරන්න. keyboard එකේ arrow keys වලින් අපිට on තැනට යන්න පුළුවන්. ඒතර OT amount එක වෙන්නේ
අපි OT amount එක පහළට කොපි කරලා නෑ නේද? මේ සෙල් එක පහළට කොපි වෙන්න එපා. ඔන්නතර OT amount එක ඔටෝ හම්බ වෙනවා අපිට ඔටෝමැටිකලි එනවා. දැන් අපි OT hours ගන්න එන්ටර් කරනකොට allowance එක අපි තුමු යාට දෙනවා රුපියල් 6000ක්. දැන් බලන්න අපි එන්ටර් කරන්න ඕන මූලික දේවල් ටික එන්ටර් කරගෙන යනවා. ලෝන් එක අරන් ලෝන් වලට යට කැපෙනවා රුපියල් 3000ක් මාසෙට. දැන් බලන්න ඒතර එයාගේ සැලරි එක ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙනවා. දැන් අපි මේක ඩිසයින් කරනකොට පුරුදු වෙන්න අපි data enter කරන්න ඕන තැන් වලට කලර්ස් දෙන්න. ඒතර හරි සරලයි. අපි තුමු ඔන්න දැන් data enter කරන්න තියෙන ඒවා අපි විශේෂ කලර් එකක් පාවිච්චි කරනවා මොනවා හරි. ඒතර අපි දන්නවා මේ තැන් වලට අපි ටයිප් කරන්න ඕනි කියලා. එහෙම කලර්ස් දීලා තිබ්බම අපිට ලේසි අඳුර ගන්න data enter කරන තැන් ටික. හොඳයි එහෙනම් මම දැන් ඔයාලට මේ උගන්වුවේ සරල බේසික්ම පේජ් එකක් හදාගන්න විදිය. ඒතර දැන් මේ අපි ඉගෙන ගත්තේ පළවෙනි ලෙසන් එකනේ. මේකෙදි අපි ඉගෙන ගත්තේ ඇරිත්මැටික් ඔපරේටර්ස් ටික. ඒ ඔපරේටර්ස් පාවිච්චි කරලා මේ කරපු හරිය ඔයාලට හොඳටම තේරෙන්න ඕන. මීට වඩා තව ගොඩාක් දේවල් ඔය ඔපරේටර් ටික පාවිච්චි කරලා කරන්න පුළුවන්. එහෙනම් මම මේ අදට මගේ මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලා මේ ඇරිත්මැටික් ඔපරේටර්ස් ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. තව ගොඩාක් ප්‍රොජෙක්ට්ස් කරන්න. තව එක දේවල් කරලා බලන්න. O level result sheets හදන්න. A level result sheets හදන්න. වෙන chart හදන්න තියෙනවා හදන්න. මේ හැම දෙයක්ම කරලා ඔයාලා මගේ ඊළඟ ලෙසන් එකට කලින් මේ ඉගෙන ගත්ත දේවල් වලට හොඳටම ෆැමිලියර් වෙලා ඉන්න. එතකොට අපිට මෙතනින් එහාට ඉගෙන ගන්න දේවල් හරි සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙනම් මම අද වීඩියෝ එක නතර කරනවා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like එකක් දාන්න, තව අයට දැනගන්න share කරන්න, bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට ඊළඟ වීඩියෝ එකක් දැම්මම මේ ගැන දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් ඔයාලට සුබ දවසක්.